නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ තිරෝ කුද්දේසු තිත්තන්ති සන්ධි සිංඝාතකේසු චේ ද්වාරබාහසු තිත්තන්ති ආගන්්වාන සකං දරං සහූති අන්නපානම් හි කජ්ජ භුඤ්ජේ උපට්ඨිතේ නතේ සංකෝචි සරති සත්තානං කම්මපච්චයා එවං දදන්ති ඥාතිනං යේ හොන්ති අනුකම්පකා සුඛින් පනීතං කාලේන කප්පියං පාන භෝජනං ඉදං වූ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ තේච තත්ත සමාගන්්වා ඥාතිපේතා සමාගතා පහූති අන්නපානම් හි සක්ඛච්ඡං අනුමෝදරේ අම්හා කංච කතාකාරාදායකා ච අනිප්ඵලා චිරං ජීවන්තු නෝ ඥාති යේ සංහේතු ලබාමසේති. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් බුදු වීමෙන් මාස 8ක් පිරි දුරුතු පෝයගේ දෙවැනි දවසේදී බිම්බිසාර රජමාලිගාවේදී දේශනා කළ තිරෝකුඩ්ඩ සූත්‍රයේ ගාථා කීපයක් මේ කියුණි. තිරෝකුඩ්ඩ සූත්‍රයේ දේශනා කරන්න හේතුව බිම්බිසාර මහරජුරුවන්ගේ කල්ප 92කට පෙර ඥාති සම්බන්ධකම් ඇති විශාල පිරිසකට පින් දීමේ පින්කමක් යෙදීමයි. ඒක දිග කතාවක්. බිම්බිසාර මහරජුරු මේත මහා කල්ප 92කට ඉස්සර කුෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ කාලයේදී රාජ කුමාරවරු තුන්දෙනෙකුගේ දාන සංවිධායකයයි. ඒ කාලේ කුෂ්ඨ බුදුරජාණන් වහන්සේගේ පිය රජුරු කාටවත් ඉඩ නොතබා තමන්ම දම් පින්කම් කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට. ඒ අතරත ඒ රජතුමාගේ තවත් රාජපුත්‍රයෝ තුන්දෙනෙක් ඒ තුන්දෙනාට ප්‍රදේශ රාජ්‍ය තුනක් දීලා තිබුණා සමීපව. ඒ තුන්දෙනා බොහෝම සමගි. මේ තුන්දෙනාටම ඉන්නේ අමාත්‍යවරු 1000ක්. තුන්දෙනාටම තියෙන එකම භාණ්ඩාගාරයක්. මේ තුන්දෙනාම ඇවිල්ලා පිය රජුරවන්න වැඳලා කිව්වා, පියාණන් වහන්සේ අපි ඉන්න ප්‍රදේශයටත් මේ බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය ලබා දෙන්න. අපි කැමති දන් දෙන්න. පිය රජුරෝ කිව්වා, අනේ දරුවෙනි මම එන්න වයසයි. මගේ කාලින් පසු ඔබට මනාට අවස්ථාවක් ලැබෙනවා. නෑ පියාණන් වහන්සේ අපි සමාජයට වයසට යන්න ඉස්සර මිය යන්න පුළුවන්. නිසා අපට අනුකම්පාවෙන් සීමාව සහිත කාලයක් දෙන්න දන් දෙන්න. පස්සේ රජුරුවත් අනුකම්පා හිතලා එක එක රාජකුමාරයෙකුට මාසයේ බැගින් 3 මාසයක් වෙන් කර දුන්නා. මේ තුන් දෙනා තමන්ගේ ජනපදයට ගිහිල්ලා ආශ්‍රමයක් ඉදි කළා. බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට වස්වසා පිළිවෙත් පුරා ගන්න ආශ්‍රමයක් ඇති කළා. ප්‍රදේශවාසී ජනතාව අතරින් බොහෝ දෙනෙක් හිතුවා මේක නම් මහා වරදක්. මේ ජනපදයට ලොකු උපාඩුවක්. නිකරුණේ කාලබේල ඉන්න නැත්නම් උදෙසා විශාල ධනස්කන්ධයක් වැය කරන වැඩක් මේක රටේ පිරිහීමට හේතුවක් කියලා ඒ ඇත්තෝ මෝනින් මෝඳ බලමින් වුණෝන් කතා කරමින් හිටියා. නමුත් මේ රාජකුමාරවරුන්ගේ පිනයි තේජසයි නුවණයි නිසා රාජකුමාරවරුන්ගේ සමගියයි නිසා මේ නගර වැසියන්ද ජනපද වැසියන් එකට බාධා කරන්න බැරි වුණා. ආශ්‍රමයක් කරවල අවසන් වුණා.
බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නය වඩා හිඳුවා ගත්ත වස්සාන කාලයට මේ රාජකුමාරවරු තුන් දෙනාම කතිකා කළා අපි දහසක් ඇමතින් සමග මේ තුන් මාසෙම දස සිල් ගන්නවා. අපි ආශ්‍රයයෙන්ම නැවතිලා බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයට අපෝපස්ථාන කරමින් සීල භාවනා පිළිවෙත් පුරන්නට ඕනේ. එසේ තීරණය කරගෙන ඒ තුන් දෙනාට එක භාණ්ඩාගාරිකයෙකින් එතුමාට නියම කළා මේ තුන් මාසයේ බුද්ධ ප්‍රමුඛ ලක්ෂයක් සංඝයාට දානය සඳහා අපේ භාණ්ඩාගාරයෙන් ධනෙ වැය කළ යුතුයි. එකම දාන සංවිධායකයෙක් සිටි එතුමාට නියම කළා තමන්ගේ ඥාතීන් අසල්වැසියන් හිතවතුන් එක්කාසු කරගෙන ඉතා හොඳින් සැපසරුප් වන්දමින් දානය සංවිධානය කරන්න කියලා. ඉතින් ඒ අතර ඒ භාණ්ඩාගාරිකතුමා තමන්ට පැවරුණු කාර්ය මැනවින් කළා. දාන සංවිධායකතුමාද තමන්ගේ ඥාතීන් සහ ප්‍රදේශවාසීන් එක්කාසු කරගත්තා. විශාල පිරිසක් එක්කාසු වුණා මේ වැඩසටහනට. අර විරුද්ධකම් කියාපෑව අයත් අර කපන්න බැරි අත ඉඳින්ද කියලා කියනවා නිවෙනවා කියලා ඒ වාගේ මේකට හිත ඇතුලින් අමනාපේ තියාගෙන සහභාගී වුණා. එහෙම කාණ්ඩේ හිටිය 84000ක්. දාන සංවිධායකයාට ඊටාම හිතයිසී වෙහිච්ච 120000ක් පිරිස. මේ කවුරුත් එකතු වෙලා මේ විශාල දානශාලාවක් හදාගෙන බොහොම ලස්සනට මේ දාන සංවිධානයේ යෙදී හිටියා. රාජ කුමාරවරු තුන් දෙනාද එමෙතියන් දහසක් සමග දසසිල් සමාදන්ව විහාරස්ථානින් පිට නොගිහිල්ලා බණ භාවනා කරමින් බණ අහමින් බුද්ධෝපස්ථාන සංඝෝපස්ථාන කරමින් මලු පෙත්මන් හැමදෙමින් බොහෝ කුසල රැස් කරමින් හිටිය. ඒ අතර හිත යටින් අමනාපෙන් සහභාගී වූ අය අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න පටන් ගත්තා. ඒ කියන්නේ මේ සංඝයා උදෙසා සම්පාදනය වෙන දාන වස්තු ආහාර පාන ද්‍රව්‍ය වංචාවෙන් ගෙන යන්න පටන් ගත්තා. අන්තිමේදී තුන් මාසයේ අවසානයේදී පින්කම සම්පූර්ණයි. ඉතින් ඒ පිරිස භාණ්ඩාගාරික ඇමතියා එවැගේම දාන සංවිධායකතුමා හා ඔහුගේ හිතයිසිය 120000ක් දෙනා. රාජ කුමාරවරු 3 දෙනාට ඇමතිවරු 1000 දෙනා ඔක්කොම දෙව්ලොවට ගියා. අර හිත යටින් අප්‍රසාදව වැරදි ලෙස මේ සූපතෙන් පරිහරණය කළ අය අපාගාමී වුණා. 84000ක් දෙනා. ඒගොල්ලෝ අපායෙන් අපායට ඔහොම දුක් විඳ කල්ප 92ක් මේ යෙව්වනේ. එළ මේ මහා භද්‍ර කල්පේ උපන්න പ്രേත විශේ උපන්න. අර හිත තුලින්ම උසස් කුසල් කරගත් අය දෙව්ලොව බඹලොව සැරිසරමින් කල්ප 92ක් ඇවිල්ලා අපේ බුදු සසුනේ කාලයේදී සියල්ලම මනුලොව පහළ වුණා. එදා ඒ රාජකුමාරවරු 3 දෙනා උරුවෙල කාශ්‍යප, නදී කාශ්‍යප, ගයා කාශ්‍යප කියලා සොහොයුරු 3 දෙනා බාටපත් වුණා බ්‍රාහ්මණ වංශිකයෝ. අර ඇමතිෝ 1000ක් දෙනා ඒ 1000ක් පිරිස බාටපත් වුණා. දාන සංවිධායකතුමා බිම්බිසාර මහ රජුරුවන් බාටපත් වුණා. එදා මේ මහා පින්කමට හිත හදවතින්ම සහභාගී වූ 120000ක් දෙනා මෙතුමාගේ පිරිවර බාටපත් වුණා. භාණ්ඩාගාරිකතුමා විශාක නමින් මහා සිටුවරයෙක් වෙ හිටියා. විශාක සිටුවර රජගහ නුවර. ඒ සිටුවරයා සිටු දේවිය අර විදිහටම එකතු වුණා. ඔය අතර තමයි අපේ සම්මා සම්බුදුරජාන් වහන්සේ ලෝ පහළ වුණේ. බුද්ධෝත්පාදයට ආසන්න කාලයේදී උරුවෙල කාශ්‍යප, ගයා කාශ්‍යප, නදී කාශ්‍යප 3 දෙනා 1000ක් ඇමති තමන්ගේ පිරිස එක්ක කෞස්තවිද්දෙන් පරිදෙව ගංගානම් මේ නේරංජරා ගංගා අසබඩ ආශ්‍රම 3ක් හදාගෙන කෞස්දන් පුරමින් හිටියා. අපේ සරුවඥන් වහන්සේ බුදුබාට පත් වෙලා පළවෙනි වස්සාන කාලයේ විශිපතනාරාම මිගදාලියේ ගතකොට 69ක් රහතන් වහන්සේලා ධර්ම දූත සේවාවේ පිටත් කර යවමින් තමන් වහන්සේ උරුවල් දනව බලා වැඩම කළා. ඒ වඩිද්දී කප්පාසික වනයේ කියන උයනකදී
භද්‍ර වර්ගයේ කියන රාජකුමාරවරු 30 දෙනෙක් සම්මුඛ වෙලා. එයාට දහම් දෙසලා සියල්ලෝම එහි භික්ෂු භාවයෙන් පැවිදි වුණා. ඒ අතර වැඩි දෙනෙක් සෝවාන් වුණා, සකදාගාමී වුණා, අනාගාමී වුණා. ඒ පිරිසත් පිටත් කර ඇරියා ජනපද චාරිකාවේ. ධර්ම දූත සේවාවේ. භාග්‍යතුන් වහන්සේ උරුවේ දානවට වැඩම කරලා උරුවේල කාශ්‍යප තවුසානන්ගෙන් අවසර ලබා ගත්ත ගිනිහල්ගේ ඉන්නේ. ගිනිහල්ගේ විෂගෝර අග්නිසික කියලා නාගරාජයෙක් ඉන්නේ. මේ නාගරාජයා দমনය කළා. එයින්ද ඒ ඇත්තෝ පැහැදුනා. නමුත් ඒ ඇත්තෝ හිතාන ඉන්නේ උරුවේල කාශ්‍යප රහතන් වහන්සේ නමක් කියලා. ඉතින් භාග්‍යතුන් වහන්සේ සති දෙකක් තරම් කාලෙ උතන වැඩ හිටියා. ඒ කාලේ පුදුම දේවල් සිදු වුණා. එකක් තමයි රජගහ නුවර සිටු ගෙදරක කලුරිය කළ පුන්නා කියන දාසිය උතා දමාපු මල සිරුරේ. ඒ උතා දමාපු මල සිරුරේ පණුව 3ක් පමණ. දසාදාල පංසු කෝලයක් ගත්තනේ මහ පොළොව කම්පා වුණාලු එදා. ඒක අරගෙන ඇවිල්ලා සෝදන්න තැනක් හොයනකොට පොකුණක් නැවුණා. මේ පොකුණේ හොදලා මේ සිවුර කළ අවසන් වෙනකොට පොළොව කම්පා වුණා. සිවුර පොරවා ගන්නකොට පොළොව කම්පා වුණා. 3 වාරයක්ම භාග්‍යතුන් වහන්සේ නිසා පෘථිවි කම්පා වුණා මේ පංසු කෝලේ ගැනීමෙන්. ඔය අතරේ මේ තවුස් පිරිසට යම් යම් දුෂ්කරතා ඇති වුණා. එක දවසක් විශාල සීතලක් ඇල්ලුවා. ඔය කියන්නේ හරියට උඳුවක් පොය, දුරුතු පොය වැනි කාලේ. දුරුතු පොයට ආසන්න කාලේ. සීතලිය ඍතුව. ඔක්කොම දෙවුලනවා. ඉතින් මේගොල්ලෝ ඒ වෙලාවේදී යම් කිසි ගිනි තැපීමක් බලාපොරොත්තු වුණාම ගිනි තැපෙන්න උපකරණ නැහැ. පස්සේ භාග්‍යතුන් වහන්සේ දහසක් දෙනා මේ 500ක් දෙනාට ගිනි තැපෙන්න අවශ්‍ය ගිනි කබල් හදලා දුන්නා. නිකන් නෙමෙයි 이르දි බලේ. ඊළඟට මේ ඇත්තන්ගේ තිබුණා හෝම පූජාවක්. මේ හෝම පූජාවට මේ ඇත්තෝ දරපළලා ගිනි දල්වන්න ඕනේ. ගින්නට මේ හෝම පූජාවල් පූජා කරන්නේ. කෝ දරපළන්න බෑ. පොරව ඇද වෙනවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ ওই දරපළා ගන්න බැරිද යත්තන්. අනේ බෑනේ මේ බලන්න පොරව ඇද වෙනවා. එනම් පොරව පැත්තකින් තියන්නේ කිව්වා මෙන්න භාග්‍යතුන් වහන්සේ අදිෂ්ඨාන බලෙන් ඒ 500ක් දෙනාගේ දර පැලුවා. ඊළඟට දැන් මේ දර ගොඩ ගහලා ගිනි දල්වන්න හදනවා. ගිනි දල්වන්න බෑ. පස්සේ භාග්‍යතුන් වහන්සේම අදිෂ්ඨාන බලෙන් ගිනි දැල්ලුවා. ඊට පස්සේ මේ පූජාවල් ඉවර වෙලා මේක නිමා ගන්න බැරුව ඉන්නවා. පස්සේ භාග්‍යතුන් වහන්සේ මේක නිමලා දැම්මා. ඔය වාගේ ප්‍රාතිහාර්ය 3500ක් පැවැත්තුවා. ඒත් මේ උරුවේල කාශ්‍යප භාග්‍යතුන් වහන්සේ ගැන හරියට තේරුම් ගත්තේ නැහැ. තමන් රහත් කියලා හිතෙනවා. ඔය මින් අතර හරියටම දුරුතු පොයේ හිටයි කියලා උදා වෙනවා. උරුවේල කාශ්‍යප හිතුවා භවත් ගෞතමයන් වහන්සේ හෙට මෙහි නොහිටියොත් හොඳයි කියලා. ඒ මොකද අඟුමඟද දෙරට වාසීන් එනවා විශාල පුද සත්කාර අරගෙන පොයට. ඉතින් භාග්‍යතුන් වහන්සේ දැක්කොත් ඒ අත්න්න වඩා භාග්‍යතුන් වහන්සේ ගැන මිනිස්සු පහදිනවනේ. ඉතින් භාග්‍යතුන් වහන්සේගේ දැන ගැනීම වත්පදෙසට වැඩියා. උතුරු කුරු දිවයිනේදී දාන වන්දලා හිමවත් ප්‍රදේශයෙන් ගමගෙඩියකුත් අරගෙන එන්න බලාපොරොත්තු වුණා. ඔය අතර තමයි එදා හරියටම දුරුතු පොය ලංකාවට වැඩම කළා. ලංකාවේ මහියංගනේ යක්ෂයන් দমনය කරලා ඔවුන් ගිරිදිවයිනට යවලා දෙවියන්ට දහම් දෙසලා කේශධාතු මිටකොත් පරිත්‍යාග කරලා අහසට පැන නැගී 3 වාරයක් මේ මනුෂ්‍යපතේ නැත්තම් මේ ලංකාද්වීප වටේ බුදුරැස් විහිදුවමින් ප්‍රදක්ෂිනා කරලා ආයමත් උරුවේ දනාවට වැඩිය. ඒ දවසේ විශාල ගම් වතුරක් ගලලා භාග්‍යතුන් වහන්සේ මේ ගම් වතුර මැද්දේ එමින් නැතෝ සක්මන් කරනවා දැක්කම මේ උරුවේල කාශ්‍යප. එයිනොත් පුදුම වුණා. ඔරුවක් පදගෙන ඇවිල්ලා කිව්වා ස්වාමීනි මේ ඔරුවට නගින්න. ඒ භාග්‍යතුන් වහන්සේ ඔරුවට නැගලා දැන් ගඟ තරණය කරනවා මෙතුමාගේ ආශ්‍රමයේ දිහාවට.
ඒ වඩින ගමම දැඩි ආවාදයක් කළා. කාශ්‍යප ඔබ රහත් නෙමෙයි. ඔබ රහත් මඟ දන්නේත් නැහැ. ඔබ රහත් වෙන්න කැමති නම් මා ප්‍රකාශ කරන මේ දහම් පදේ අහන්න කියලා යොමු කරා. ඔරුවෙන් ගොඩ වෙලා මෙතුමා කියා හිටියා ස්වාමීනි ඔබ වහන්සේ පැමිණි දවසේ පටන් සිදුවෙච්ච ප්‍රාතිහාර්යයන් නිසා මගේ හදවතින් මම පිළිගෙන සිටියා. මම මේ පිරිසක් හදන ගුරුවරයෙක් නිසා මම ඒක ඇඟෙන්නේ නැහැ. ස්වාමීනි මම තේරුම් ගත්ත ඔබ වහන්සේ නම් සියල්ල දන්න සාතුරුන් වහන්සේ නමක්. මම අතරමං වූ කෙනෙක් ස්වාමීනි මා මහාන කරුණ මැනව කිව්වා. එතකොට කියා හිටියා භාග්‍යතුන් වහන්සේ ඔබේ පිරිස ගැන බලන්න. පිරිස 500ක් එතුමාට හිටියා 500ම කැඳවලව දරුවෙනි මම මේ බවත් ගෞතමයන් වහන්සේ කෙරෙහි පැවිදි වෙනවා. සමුන්නාසගේ අදහස මොකද? ස්වාමීනි අපි ඔබ වහන්සේ කරන දෙයක්මයි අපි කරන්නේ. කියලා ඔක්කොම මේ වෙලාවේ ඒ අත්ංගේ තවුස් පිරිකර ඔක්කොම දැම්ම ගඟට. භාග්‍යතුන් වහන්සේ දක්ෂිණ ශ්‍රී හස්තයේ දිගුකොට ඒත භික්ඛවෝ ස්වාක්ඛාතෝ ධම්මෝ චරිත බ්‍රහ්මචාරියන් සම්මා දුක්ඛ සන්ත කිරියාය කියන්නේ මේ වචනේ වදාලා. මහණෙනි මේ එව ධර්මයේ ස්වාක්ඛාතයි සියලු දුක් කෙලවර කරුණු පිණිස සසුන්ගතව පැවිදි වෙව කියලා මේ වචනේ ප්‍රකාශ වෙනකොට සෑම දෙනා වහන්සේගේම ගිහි නැත්තන් තවුස් පිරිකර වෙනුවට අට පිරිකර ශරීරගතව 60වත් පිරිණු තෙරුන් වහන්සේලා මෙන් පැවිදි වෙසෙන් ඉදිරිපෙනී හිටියා. ඒ අත්ංගේ තවුස් පිරිකර ගඟේ පාවෙනකොට නදී කාශ්‍යපතුමාත් එතුමාගේ 300ක් පිරිසක් ගයා කාශ්‍යපතුමාත් එතුමාගේ 200ක් පිරිසක් ඔක්කොම මෙතෙන් ඇවිල්ලා බැලුවා මොකද මේ ප්‍රශ්නේ. බැලුවා මේ මහාන වෙලා. ඒ ඔක්කොම අත්යිදි වුණා. සරුවක්යන් වාසයේ පිරිස කැඳවාගෙන වැඩියා ගයා තීර්ෂේ කියන තැන. මේ රංජරා නදියේ තියෙන ගයා තීර්ෂේ කියලා තැන. එතෙන් වැඩම කරවලා මේ පිරිසට ධර්ම දේශනාවක් කළා. ඒ මොනවද දේශනාව? ආදිත්ත පර්යාය සූත්‍රය. සබ්බම් වික්ඛවේ ආදිත්තං. ඔය විදිහට දේශනාව ආරම්භ කරලා චක්ඛු සෝත ගාන ජීවා කාය මේ හැම එකක්ම ගිනිගෙන දැවෙන හැටි පහදා දෙමින් 11මා දින්න විස්තර කළා. ඒ දින්න නිවුණු ශාන්ත නිවන පහදා දෙමින් ධර්ම දේශනා පැවැත්තුවා. දේශනා අවසානයේදී මේ දහසක් තවුස් පිරිස හිටිය අලුත් අභිනව පැවිදි පිරිස ත්‍රිවිද්‍යා සත්‍යවිඥා සිව්පිලිසිමියා ඥානලාභීව මහා රහත් භාවයට පත් වේවදාල. මෙන්න මේ රහතන් වහන්සේලා දහසක් නමක් සමග භාග්‍යතුන් වහන්සේ එතනින් වැඩියා රජගහ නුවර නගරාසන්නයේ තියෙන ලක්ටි වන උයනට වැඩියා. කල්ල වෙන කියලා කියනවා. ඒක භාග්‍යතුන් වහන්සේ මීට අවුරුදු 7කට ඉස්සර පිළිගන්න ලද ආරාධනයක් ඉෂ්ට කිරීමයි. ඒ කියන්නේ භාග්‍යතුන් වහන්සේ පැවිදි වුණානේ ඇසල පොයක් දවසකදී දින 7ක්ම විවේක සුවයෙන් අනුපිය අඹවන්නේ ප්‍රීති සැපයෙන් වාසය කළා. 7 වෙනි දවසේදී පිළිසුඟා වැඩියා. එදා මේ මහරජුරවන්ට නගරවැසියන් පණිවිඩයක් කියලා දුවගෙනාව මේ ආශ්චර්යය බලන්න. නගරවැසියෝ කියා කියන්නේ ස්වාමීනි අපේ මේ රටේ පැවිද්දෙක් පිළිසුඟා යනවා. මේ වගේ කෙනෙක් අපි කවදාකවත් දැකලා නැහැ. දෙවියෙක්ද මාරයෙක්ද බ්‍රහ්මයෙක්ද නාගයෙක්ද යක්ෂයෙක්ද මිනිසෙක්ද අපි දන්නේ පුදුම ආරෝහ පරිණාම සම්පන්න උත්තුංග දේහධාරී උත්තමී. අනේ අපට කතා කරන්න බයයි. අමුන්නාසවත් වෙලා කතා කරන්න කියලා රජුරවන්ට පැමිණිල්ලක් කෙලේ. රජතුමා එනකොට භාග්‍යතුන් වහන්සේ දන් වළඳනවා පාණ්ඩව පර්වත සමීපේ තැන්පත් වෙලා. වළඳන අවසානයේදී විමසා සිටියා ස්වාමීනි ඔබ වහන්සේ කොයි රටේ කොයි ගමේ කොයි දෙමව්පියන්ගේ දරුවෙක්ද? මහරජතුමනි මම කපිලවස්තුපුර නුවර සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළගේ පුත්‍ර සිද්ධාර්ථ කුමාරයයි. සාදු සාදු ස්වාමීන් අපි දෙන්නා මේක පෙර ලියුම් ගනුදෙනු කරගත්තනි. තෑගි භෝග හෝමාරු කරගත්තනි මට දකින්න ලැබුණේ නෑනේ. අද මේ දකින්න ලැබීම ලොකු වාග්යක්. ස්වාමීන් වහන්සේ සුදුසු රාජ්‍යයටයි
ඔබ වහන්සේගේ රාජ්‍ය කුඩා රාජ්‍යයක් එන්න මගේ රාජ්‍ය දෙන්නම් කිව්වා. මහරජේ මිනිස්යන් රාජ්‍ය කරන්නේ නෙමෙයි මේ කසාවතක් හැඳ පෙරවාගෙන පැවිදුනේ. මම බුද්ධ රාජ්‍ය ලබන්නටයි. සාදු සාදු ස්වාමීනි ඔබ වහන්සේ ලෝතුරා බුදු වෙන්නේ සුදුසුයි. ඔබ වහන්සේ ලෝතුරා බුදු වනසේකවා බුදු වෙලා පළමුවෙන් මගේ නගරයට වඩනසේකවා කියලා ආරාධනා කළා. මෙන්න මේ ආරාධනෙ ඉෂ්ට කරන්නයි එදා දහසක් රහතන් වහන්සේ සමග මේ වැඩම කොට වදාළේ. ඒ බව යන් පාලකයන්ගෙන් ආරංචි වෙලා මෙම බිම්බිසාර මහ රජුව තමන්ගේ නිත්‍ය පරිවාරය 1,20,000ක් බ්‍රාහ්මණ ගෘහපතීන් සමග මේ උයනට ගියා. යෙන් ඉතින් බුද්ධ ප්‍රමුඛ 10ක් රහතන් වහන්සේලා දැක්කා. ඔය පිරිසේ සමහර කෙනෙකුට හිතුණා මේ උරුවෙල්ලේ කාශ්‍යප බොහෝ ප්‍රසිද්ධ තාපස කෙනෙක් හිටියා. දැන් උන්වහන්සේගේ ශිෂ්‍යයෙක්ද මේ භවත් ගෞතමයන් වහන්සේ. භවත් ගෞතමයන් වහන්සේගේ ශිෂ්‍යයෙක් උරුවෙල්ලේ කාශ්‍යපතුමන් වහන්සේ කියලා මේ සැකයක් ඇති වුණා. ඒ දැනගත් අපේ සරුවඥන් වහන්සේ උරුවෙල්ලේ කාශ්‍යප මහ රහතන් වහන්සේට විධාන කළා කාශ්‍යපය මේ පිරිසේ සැකයක් තියෙනවා මේක දුරු කරන්නයි. එසේය ස්වාමීනි කියලා අවසරගෙන තනිපොඩිසුළු එකස් කොට පෙරවාගෙන භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී පාමුල වැඳලා අහසට පැන නැංගා. තව දහස් තරම් අහසට පැන නැගලා පාත් වෙලා වැඳා වඳින්මින් කියනවා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් වෙමි කියලා. අයත්ල්ගත් දෙකක් උසට අහසේ නැගලා බහැලා වැඳා. ඔබ වාර 7ක් තවදස් 3ක් 4ක් 5ක් 6ක් 7ක් දක්වා අහසට පැන නැගී වඳින්මින් පාමුල වඳින්මින් ප්‍රකාශ කළා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ ශාස්ත්‍රුන් වහන්සේ මම ශ්‍රාවකයෙක් ශිෂ්‍යයෙක් කියලා. මේ පුදුමේ දැකලා සියලු දෙනා විස්මිත වුණා. එලෙනාමේදී සරුවඥන් වහන්සේ වදාලා මේ උරුවෙල කාශ්‍යපතුමා දමනය කරන්න යෙදුනේ අඳපමණක් නෙමෙයි. මේක පෙර જાතියේදී මේ තරත්තා දමනය කළා කියලා. ඒ කවදද? අවුරුදු 20000කට ආවස ඇති කාලයකදී අංගාතේ කියලා රජ කෙනෙක් හිටියා. අංගාතේ රජතුමා එතුමාගේ දියණිය කෙටා රුජා කියලා රාජකන්‍යාවක්. එතුමියට ජාති ස්මරණ ඥානෙ ලැබිලා කුමාරී බඹසර හැසිරෙමින් අවුරුදු 20000ක්ම පෝයක් පාසා දන් දෙනවා, පෙරවස් සමාදන් වෙනවා, බ්‍රහ්මචාරීව සීලය රකිනවා. ඒ අතරතේ මිෂදුටුවන් ඇසුරු කළ මේ අංගාතී රජතුමා මිෂදුටු ගත්තා. මිෂදුටු අරගෙන මේ රාජකුමාරිකාවගේ පින්කම් වලට බාධා කළා. පස්සේ මේ රාජකුමාරිකාව නුයේ කර්ම කියලා පිය රජුන් පිළිගන්නේ නැති නිසා මෙතුමේ සත්‍යක්‍රියාවක් කළා. එතකොට සතාගතයන් වහන්සේ බෝධිසත්ව කාලීකී බ්‍රහ්ම ලෝකී මහා නාරද කාශ්‍යප කියලා බ්‍රහ්ම රාජයෙක් කියලා හිටියා. එදා ඒ බෝසතාණන් වහන්සේ තාපස විලාසයෙන් රජුරුවන්ගේ සීමෙදුරු කවුළුව සමීපයේ අහසේ හිටගෙන රජුරුවන්ට බණ කියලා දමනය කළා. දමනය කළාම සම්මාදිට්ඨිය පිහිටෙව්වා. මේ විදිහට මේ උරුවෙල කාශ්‍යපේදා අංගාති රජතුමා එදා මහා නාරද කාශ්‍යප බ්‍රහ්ම රාජානන් තමන් වහන්සේ එදා ඒ රුජා රාජකන්‍යාව කවුරුත් නෙමේ මේ බුදු සසුනේ අග්‍ර උපස්ථායක ධර්ම භාණ්ඩාගාරික අනදමා හිමියන් වහන්සේ. ඔය අනදමා හිමියන් වහන්සේ පූර්ව ජාතියක බොහෝම ධනවත් කර්මාර පුත්‍රයෙක්. ඒ කියන්නේ බොහෝම ධනවත් සංග්‍රහන් වෙලින්දෙක්, ස්වර්ණාභරණ වෙලින්දෙක් කියලා මුදල් වලින් කරන්න දෙයක් නැතුව පරදාර කර්මයක යෙදලා අපාගාමී වෙලා එයින් ගොඩ වෙලා ආත්ම 17ක් දුකටපත් වුණා. එයින් 13 වෙනි ආත්මයේ තමයි මේ රුජා රාජකන්‍යාව හැටියට ජාති ස්මරණ ඥානේ පහළ වෙලා බ්‍රහ්මචාරීව කුසල් කරලා 14 වෙනි ආත්මයේ සක්දෙව් රජුරුවන්ගේ අගමහේතියේ සිට එයින් පස්සේ නැවත මනුෂ්‍ය ජීවිතයක පුරුෂාත් භාවයටපත් වුණේ. ඉතින් මේ විස්තරය මහා නාරද කාශ්‍යප ජාතක දේශනින් පහදා ත්‍රිලක්ෂණයේ චතුරාර්ය සත්‍ය නැංගු විට රජුරුවන් ඇතුළු 1,10,000ක් දෙනා සෝවාන් මාර්ග ඵලයෙන් අමා මහ නිවන අවබෝධ කළා. ඉතින් සියලු දෙනා තෙරුවන් සරණ ගියා.
මෙන්න මේ අතරත පසුදින දානෙට ආරාධනා කළ රජවාසලේ. මේ බව ආරංචි වෙලා රටවැසියෝ 18 කෝටියක් හිටියා නගරවැසියෝම. බෞද්ධ උදේ වෙනකොට පාර දෙපැත්තේ මහ මෝද ගැලුවා වගේ විශාල ජන සන්නිපාතයක් ඇති වුණා. සක්දේව රජතුමා මිනිස් වේශයෙන් උත්තුංග මානවක වේශයෙන් ඇවිල්ලායි ගාථා කියා පාර ඉදහලා ගත්තේ. එදා දවසේ රජවාසලේ බුදුපාමොක් සංගරුවනට මහා දානයක් දීලා මේ රජතුමා පුදුම විදිහේ පින්කමක් කළා. එදා ඒ රජුරුවන්ගේ හිතේ පැවතුණ මං කුඩා කාලේ ප්‍රාර්ථනා කරපු කරුණු 5ක් තියෙනවා. එයින් 4ක් දැන් මට සම්පූර්ණ වුණා. 5 වෙනි එක තමයි දැන් හදාගන්න තියෙන්නේ. මොකක්ද මේ රජුරුව කුඩා කාලේ හිතාපු ප්‍රාර්ථනා 5? මට තරුණ වයසේදීම පියාසතු රාජ්‍ය දැහැමින් ලැබේවා කියලා මං හිතුවා. ඒක මට ලැබුණා. මගේ රාජධානියට ලෝතුරා බුදු කෙනෙකුන් වහන්සේ වඩිත්වා කියලා මං හිතුවා. ඒකත් දැන් සම්පූර්ණයි. ඒ සරුවක්ඥන් වහන්සේගේ මధుර මනෝහර ශ්‍රී සද්ධර්මයේ දසවන් පුරා අහන්න ලැබේවා කියලා මං පැතුවා. ඒකත් මට සම්පූර්ණයි. ඒ ශ්‍රී සද්ධර්මයේ එකම ආසනයේදී මට සුවසේ ආબોධ වේවා කියලා ප්‍රාර්ථනාවක් තිබුණා. ඒකත් දැන් සම්පූර්ණයි. පස්වෙනි එක තමයි එම බුද්ධ ප්‍රමුඛ සංඝ රත්නයේ විහාරස්ථානයක් කරවා ජීවිතාන්තය දක්වා උතුම් ලෙස සිව්පස්යෙන් උපස්ථාන කරන්න ලැබේවා කියලා මං හිතාන තිබුණා. ඒක තාම කරුණේ නැහැ. ඒ නිසා මම අද පටන් මේ පින්කම කරගන්න ඕනේ කියලා නගරයට දුරක් නැති, ළඟක් නැති, ගමන් පහසු ඇති, තන් පහසු ඇති, රුක්ෂ වෙන ඇති, විවේක ඇති තනක් වශයෙන් වේලවන උයන බුදුපාමොක් සංගරුවන වෙත සංකෙන්දියෙන් පන් වඩා සංඝ සතු කොට පූජා කළා. එදා ඥාතීන් දෙපින් දෙන්න මතක් වුණේ නැහැ, දෙවියන් දෙපින් දෙන්න මතක් වුණේ නැහැ. මේ පින්කම ගැන තමයි කල්පනා කරමින් හිටියේ. එදා මේ පූජාව කරනකොට මහ පොළොව කම්පා වුණා. මේක තමයි බුදු සසුනේට පළමුවෙන් සිද්ධ වූ විහාර පූජාව. ඉතින් බුදුපාමොක් දහසක් රහතන් වහන්සේ එහි රාත්‍රියේ නැවතුණා. එදා රාත්‍රියේ මැදියම රජතුමාගේ රජවාසල අවට විශාල බිහිසුණු දගෑපත් හඬ තැලීමක් ඇහුණා. එක්කෙනෙක් නේ 84000ක් දිනෙව්ගේ කටහඬ ඇහුණ බොහොම දගෑපත් විලාපයක්. රජුරුවන්ගේ නිින්ද කැඩිලා එළි වෙනකන් අවදීන් ඉඳලා උදේ පාන්දරම ගියා වේළුවනාරාමයට. ඒ කාරණේ කිව්වා මට මේ විදිහේ බිහිසුණු විලාප හඬක් ඇහුණා. රාජ්‍යයට අනතුරක්ද ජීවිතාන්තරාවක්ද මොකක්ද කියලා. භාග්‍යතුන් වහන්සේ කියා හිටියා මහරජේ ජීවිතාන්තරාවක් නෙමෙයි. රට රාජ්‍යාන්තරාවක් නෙමෙයි. ධන දානියට අන්තරාවක් නෙමෙයි. කල්ප 92ක පටන් එන ඥාති පිරිසක් ඊයේ දවසේ පින් බලාපොරොත්තුෙන් රජවාසලවට හිටියා. ඒ අත්යන් පින් නොලැබෙච්ච නිසායි මේ බැගෑපත් විලාප හඬ. ඒ සියල්ල භාග්‍යතුන් වහන්සේගෙන් අහගත්තා. අර මම මුලින් සඳහන් කළ විස්තරය. ඒ වගේම ඥාතීන් දෙපින් දෙන්නේ කොහොමද කියලා ඇහුවා. ඒකට උපදෙස් ලැබුණා. දානවත් සූදානම් කරගෙන සංඝ රත්නේ වඩා හිඳවලා සන් පිළිගැන්වීමේදී දන් බෙදීමේදී කිරිකර පූජාවේදී ඉදං හෝ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන මේ ගාථාව හිතින් කියවා ඒ පංචේ ප්‍රදානිය පිරිනමන්න. එතකොට යැත්තෝ තමන් උදෙසා කරන පිනක් නිසා සාදු කියා අනුමෝදන් වෙනවා. අනුමෝදන් වෙන කොට මේ යැත්තෝ සැපයටපත් වෙනවා කියලා පහදා දුන්නා. ඉතින් භාග්‍යතුන් වහන්සේ එදාම ආරාධනා කළ එසේනම් ස්වාමීන් වහන්සේ ඥාතීන් උදෙසා මගේ ගෙදර පින්කම සිද්ධ කරන්න මට වැඩම කරනසේක්වා කියලා ආරාධනා කළා. ඉතින් මේ වේලාවට බුදුපාමොක් සංගරුවනේ වැඩම කළා. රජතුමාට මේ ඥාතීන් පෙනෙන්න සැලැස්සුවා. ඥාතීන් පෙනෙන්න සැලැස්සුවාම රජුරෝ පුදුම වුණා. ඇටසැකිලි වාගේ දුකටපත් වූ නෑයෝ 84000ක් තරම් හිටියා. අර උපදේශ පරිද්දෙන් සන් පිළිගන්නන කොටන ඉදං වූ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ මේ පින නෑයන්ත වේවා නෑයෝ සුවපත් වෙත්වා කියන උදෙසීමින් දාන කෙරෙනවා. සන් පිළිගන්නවා. එවාගෙම දන් පිළිගන්නවා ඔක්කොම අයුධයට කියමින් දන් පිළිගන්නවා.
අර නෑදෑයෝ දොහොත් නගා සාදුකාර දිවි අනුමෝදන් වුණා. අනුමෝදන් වෙනකොට ඒ ඇත්තන් දිව්‍යමය පෑන් පකුණු පහළ වෙලා වතුර නාලා බීලා ගත සනසගත්තා. දාන බෙදෙන වෙලාවේ සාදු කියලා අනුමෝදන් වුණා. ඒ වෙලාවේ ඇත්තන් දිව්‍යමය කෑම බීම ආහාර පාන උතුම් ලෙස පහළ වුණා. ඒව අනුභව කරලා කිංසප්පවත් වුණා. ඒව අනුභව කරනකොට දිව්‍ය සමාන ශරීරය ඇති වුණා. ඒ හිතියාත්මෙන් චුත වෙලා උපන්න නෙමෙයි. ඒ ආත්මෙම දිව්‍ය සමාන ශරීරයක් ඇති වුණ දිව්‍ය සමාන ආහාර පාන අනුභව කළා. ඊළඟ චීවර වස්ත්‍ර පරිස්කාරාදියත් ඉදං හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ කියන උදෙසීමෙන් දන් දුන්නා. එතකොට ඒ අත් සාදුකාර දෙවිය අනුමෝදන් වුණා. ඒ අත් මේ මොහොතේම සපවත් බාටපත් වුණා. දැන් මේ අත්ංගේ ශරීරය බැලුවාම රජුන් ඔක්කොම පේනවා දිවසට වාගේ භාග්‍යතුන් වහන්සේ ගරිෂ්ඨාන නිසා. ඒ අත් ඔක්කොම දිව්‍ය සමාන ශරීරය ඇති වුණා. වර්ණ සම්ප්‍රත්‍ය ඇති වුණා. ආයු වර්ණ සප බල ඥාන ඔක්කොම ලැබුණා. ඒ වගේම දිව්‍යමය ඇඳුම් පැළඳුම් වස්ත්‍රාභරණ යාන වාහන කල්පරෝක්ෂ විමාන දිව්‍ය මේ ආහාර පාන ඔක්කොම පහළ වුණා. දැන් ඉතින් ස්වල්ප වේලාවකට ඉස්සෙල්ල ඇටසැකිලි වාගේ හිටියායේ දැන් කෞතිසාවච දෙවි පුරුෂාක් වාද රජුරවන්ට පෙළෙනවා. ඒ වස්තාවේදී රජුරවන් ඇතුළු පිරිසට මේ ඥාතීන්ගේ පින්දීමේ වටිනාකම පහදා දෙමින් ගාථා 12ක් ඇති මෙම තිරෝකුද්ද සූත්‍රයෙන් විසුතුරු ධර්ම දේශනාවක් පැවැත්තුවා. ඒ දේශන අවසානයේදී ත්‍රිලක්ෂණය හා චතුරාර්ය සත්‍ය පහදා දේශනා කරන වෙලාවේ 84000ක් දෙන මාර්ගඵල නිවන් අවබෝධ කරගත්තා. කජකුමාරට ඇති ප්‍රීති සෝමනස්සේ නිසා දින 7ක්ම මේ පින්කම් පෙළේ ওই විදිහටම පැවැත්තුවා. දින 7ෙම මේ තිරෝකුද්ද සූත්‍රයේම ධර්ම දේශනා කළා. දින 7ෙම 84000 බැගින් දෙන අමා මහ නිවන අවබෝධ කරගත්තා. දැන් අපි සලක බලමු ගාථා පෙළේ කෙටි තේරුම. තිරෝකුද්දේසු තිච්ඡන්ති සම්ධිසිංඝාටකේ නුචේ ද්වාරබාහසු තිච්ඡන්ති ආගන්තුන සසංඝර. මේ පල්ලෝගී යම් කෙනෙක් පරදත්තෝපජීවී പ്രേත විශේෂෙදී සිටියා නම් ඒ අතෝ බිත්තියෙන් එහා වෙලා බලාගෙන ඉන්නවා. ඒ වගේම ප්‍රාකාරයෙන් එහා ඉඳගෙන බලාගෙන ඉන්නවා. දෙමන් සංදි තුන්මන් සංදි සූමන් සංදි තැන් වල ඉඳගෙන බලාගෙන ඉන්නවා. දොරබාව ළඟ ඉඳගෙන බලාගෙන ඉන්නවා. අනේ අපට පිනක් ලැබේවා කියලා බලෙන් ගන්න බෑ ඒ අත්තන්ද. අපේ ආහාර පාන ආදී අත්තන්ද පරිභෝග වෙන්නේ පින තමයි ඕන කරන්නේ. පහෝතේ යන්න පානම්මි khadya භොජ්ජේ උපට්ඨිතේ නකෝචීතේ සංසරති සත්තානං කම්මපච්චය. ඉතින් ගෙවල් වල බොහෝ සෙයින් ප්‍රණීත ආහාර පාන සූදානම් කරගන්න නමුත් ඒ නියපල්ලෝගේ ඥාතියන්ගේ පිනමදි නිසා පින් දෙන්න අමතක වෙනවා. රජුරන් මේක සිද්ධ වුණානේ. පළමු දාසේ පින් දෙන්න අමතක වුණේ ඒ නියපල්ලෝගේ ඥාතියන්ගේ අවාසනාව නිසායි. ඒ වන්දදංචි ඥාතේනං ජීහොන්ති අනුකම්පකා සුඛින් ප්‍රණීතං කාලේන කප්පියම් පාන භෝජනං. ඉදං හෝ ඥාතේනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඥානවන්තේ කළගුණ දන්න සත්පුරුෂ නෑදෑයෝ මේ වාගේ සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍රයන් වහන්සේලා වඩා හිඳවලා ඥාතීන් උදෙසා පින් අනුමෝදන් කරවන පිරිස ප්‍රණීත ලෙස දාන වස්තු සම්පාදනය කරනවා. මේ පින අපේ න්යායන්ත වේවා න්යායෝ සෝපත්‍යත්වා කියලා වචනින් හරි සිතින් හරි උදෙසීමකුත් කරනවා. තේචතත් සමාගන්තා ඥාතිපේතා සමාගතා පහෝතේ යන්න පානම්මේ සක්කච්ඡං අනුමෝදරේ. ඒ පින් බලාපොරොත්තු ඥාති පිරිසෙන් ඇවිල්ලා සාදු සාදු කියලා බලවත් ප්‍රසාදයෙන් අනුමෝදන් වෙනවා. බොහොම ගෞරවයෙන් අනුමෝදන් වෙනවා. අම්මා කංච කතාකාරා දායකා චනිප්පලා චිරංජීවන්තු නෝඥාතේ යේ සංහේතු ලබාමති. ඒත් මෙහෙම හිතෙනවා. අපට විශාල අනුග්‍රහයක් මේ ලැබුණේ. අපේ නෑදෑයන්ටත් මේ පිනේසීම මහත්ඵල වේවා. අපේ නෑදෑයන්ට දීර්ඝාස ලැබේවා කියලා ඒත්ෝ මෛත්‍රී කරනවා. නයි තත් කසීයත්ති ගෝරක්ඛෙත් නවිජ්ජති වනිජ්ජාතාදි සීනත්ති හිරඤ්ඤේන කයං ඊතෝ දින්නේන යාපෙන්ති පේතා කාල කතා තහි.
ඒ පරදත්තූප ජීවී කියන പ്രേත කොට්ටා සුපං ආයත ගොවිතැනක් නැහැ, වෙළඳාමක් නැහැ, ගව පාලනයක් නැහැ, ජීවනෝපායක් නැහැ. මනුලව ජීවත් වෙන ඥාතීන් කෙනෙක් හිම් පැමිණීමොත් පමණක් ඒ ඇත්තන්ට පුණ්‍යලාභයෙන් සපවත් බව ලැබෙනවා. උන්නමේ උදකං වට්ටං යථානින්නම් පවත්තති ඒවමේ වේතෝ දෙන්නම් පේතානං උපකප්පති. උස් කඳු මුදුන් වලට වස්නා වැහි ධාරය බිම පාත විමලට ගලාගෙන ඇවිල්ලා ඇලදොල ලිම්පකුණු වැව්වමුණු මේවා පිරලා ඉතිරලා යන්නේ යම්සේද. ඒ වගේම මේ පින අනුමෝදන් කරනු ලබන තැනැත්තාට මේ පුණ්‍ය ලාභය ඔහුගේ කුසල් සිත් පිරී ඉතිරී පහළ වෙන්න හේතුවක් වෙනවා. යථාවාදි වහා පුරා පරිපූර්ණන්ති සාගරං ඒවමේ විතෝ දින්නම් පේතානං උපකප්පති. කුඩා ඇලදොලේ කාසුලා මහා ගංගාවකට වැටලා මහා ගංගා මහා සයුරට ගලාගෙන යනවා වගේ. මේ විදිහට චිත්ත සංතාන තුලින් ජනිත කර ගන්නා කුසල සම්භාර ධර්මයේ ඒ ඥාතීන් අත්පත් වෙනවාමයි. අදාතිමේ අකාතිමේ ඥාති මිත්තා සකාතිමේ පේතානං දක්ඛිනං දජ්ජා පුබ්බේ කත මනුෂ්‍යරං. යම් කෙනෙක් මේ පරිලෝක ඥානං ඒ තැනත්තා ගැන මෙහෙම හිතන්නට ඕනේ. අදාතිමේ මට ආවාදේ දීලා තියෙනවා. අකාතිමේ මට ආවල් උපකාරය කළා තියෙනවා. ඥාති මිත්තා සකාතිමේ මගේ ඥාතියෙක් වෙන මගේ මිත්‍රයෙක් වෙන මගේ හිතවතෙක් වෙනවා. එනේ ආමි කවරෝදයක් හිතපත් කරලා ඒ ඇත්තන් උදෙසා පින් පැමිණීම කළ යුතුමයි. නහිරුන්නං සෝකෝ වා යාචඤ්ඤා පරිදේවන නතම් පේතානමත්තා එවං තිත්තන්ති ඥාතයෝ. හැඳීම හෝ වැළපීම හෝ ඥාතීන්වත් Tamanටවත් වැඩක් නැති දෙයක්. ඒක නැනවත් අයගේ සිතක් නොවේ. අයංචකෝ දක්ඛිනා දින්නා සංගම්මි සුප්පතිච්චා දීඝරත්තං හිතායස ථානසෝ උපකප්පති. මේ විදිහට හිත පාදවාගෙන දාන දක්ෂිනාවක් පිරිනමා පින් පැමිණියොත් සුදුසු තැනෙහි කිය අයතේ මොහොතේම පිනාන් බඳන් වීමෙන් සපවත් බව ලැබෙනවා. සෝ ඥාති ධම්මෝ ච අයං නිදස්සිතෝ පේතාන පූජාච කතා උලානා බලංච භික්ඛූන මනුප්පදින්නං තුම්හි පුඤ්ඤං පසුතං අනප්පකං. මේ අන්තිම ගාථාව. ඒ සඳහන් වෙනවා මේම ඥාතීන්ගේ පින්දීමෙන් ඥාති ධර්මයක් ඉෂ්ට සිද්ධ කළා. පරලෝකයේ ඥාතීන් දුසස් පරිත්‍යාගයක් කළා. සිල්වත් ගුණවත් බුද්ධ පුත්‍ර සංඝ රත්නයේත කාය බලය ඥාන බලය පිරිනැමුවා. තම විසින් අනල්ප වූ පුණ්‍යලාභයක් අත්පත් කරගත්ත වෙනවා කියන කරුණු පහ අතර දේශනා කළා. ඊළඟට ත්‍රිලක්ෂණ චතුරාර්ය සත්‍ය පාදා ධර්ම දේශනා කිරීමෙන් 84000ක් දෙන සෝවාන් ආදී මඟඵල නිවන් අවබෝධ කරගත්තා. මේ අනුව සලක බැලීමේදී මේ පින් පැමිණවීම කළ යුතුමයි. එක දවසක් ඥානුස්සෝනී කියන උගත් බ්‍රාහ්මණ පඬිවරයෙක් භාග්‍යතුන් වහන්සේගෙන් ප්‍රශ්නයක් ඇහැවා. ස්වාමීනි අපි මේ ඥාතීන් උදෙසා පින් දෙනවා. ඒ පින ඥාතීන්ට ලැබෙනවමද? භාග්‍යතුන් වහන්සේ පිළිතුරු දුන්නා බ්‍රාහ්මණය සුදුසු තැනෙහි කියන ලැබෙනවා. කොතනද ස්වාමීනි සුදුසු තැන? බ්‍රාහ්මණය මනලෝ උපන්නනම් පින් ලැබෙන සුදුසු තැනක් නෙමෙයි. ඊළ දෙව්ලොවට ගියනම් ඒත් ලැබෙන්නේ නැහැ. නරකයේ තිරිසන් අපාය, අසුර අපාය, ලෝකාන්තරික නරක පිටසක්වල වැනි තැන්වල උපන්නනම් පින් ලැබෙන්නේ නැහැ. කාලකන්නික නිජ්ජාමතන්නික කුප්පිපාසික කියන പ്രേතාත්මවල උපන්නනම් ඒත් පින් ලැබෙන්නේ නැහැ. පින් ලැබෙන්නේ පරදත්තෝපජීවී പ്രേත කොට්ටාස උපන් අයට පමණයි. ස්වාමීනි, ඒ අපි හිතන ඥාතිවරු පරදත්තෝපජීවී പ്രേතයේ උපදිලා හිටියේ නැත්නම් ඒ පින නිෂ්ඵල වෙනවා නේද? නැත, බ්‍රාහ්මණය නිෂ්ඵල වන්නේ නැහැ. හේතුව වික් සසර න්‍යායෝතන ඉන්නවා. අද මේ ජීවිතේ න්‍යාය පමණක් නෙවෙයි, පෙර ජාති වල න්‍යායෝතන ඉන්නවා. ඒ අතු අනුමෝදන් වෙනවා. ඒ වගේම අනුමෝදන් වීම නිසා තමන්ගේ පින අඩු වෙන්නේ නැහැ. තමන්ගේ හිතේ පහළ වූ කුසලයේ තමන්ටයි, අනුමෝදන් වෙන කුසලයේ අනුමෝදන් වෙන අයටයි. මේ නිසා දෙපාර්ශ්වයක වැඩසැලසෙන දෙයක් මේ පින්දීම කියන එක පහදා දුන්නා. මේ පින්දීම නම්
රහතන් වහන්සේලා පවා සිද්ධ කරලා තියෙනවා. සරියොත් මහ රහතන් වහන්සේ විසින් ආත්ම භාව 5ක තිස්සර මව් කෙනෙක් උදෙසා පින්දීම කළා එතුමිය සපවත් බාට පැමිණෙව්වා. සානුපබ්බත වාසී පොට්ටපාද රහතන් වහන්සේ දම්පින්කම් කීපයක් කරලා දෙමව්පියන් ඇතුළු 500ක් දෙන ශ්‍රේතාත්මයන් අතමුඳුවාගෙන දිව්‍ය සැපයට පැමිණුලා තියෙනවා. මේක නිසා මේ පින් පැමිණීම නම් විශේෂ චාරිත්‍රයක් කළගුණ සැලකීමක්. මේ පින් පැමිණීමෙන් අපි බලාපොරොත්තු වන්නේ ඒ ඇත්තෝ සුගතියට සුගත සැපයට පැමිණීම පමණක් නෙමෙයි. මේ නැවත ඉපදීම ජරා රෝග මරණ ආදීන් ගහන වූ සංසාර සාගරයෙන් ඈතර කරවලා අමා මහ නිවන් සුව සාක්ෂාත් කරවීමයි අපේ බෞද්ධයන්ගේ පරමාර්ථය. අදත් මේ පින්කම සංවිධාන කරගන්නේ දුන්නේ තෙමසකට පෙර අභාව ප්‍රාප්ත මෑණියන් වහන්සේ නමක් මුල් කරගෙනයි. සුදම්මා මෑණියෝනි සුදම්මා මෑණියන්ගේ මව්තුමිය. අමගේ නම දේශිනෝනා වික්‍රම ගුණරත්න. ඒ දේශිනෝනා වික්‍රම ගුණරත්න මාතාව මුල් කරගෙන එතුමියගේ අභාවයෙන් තෙමස පිළියෙම නිමිත්තෙනුයි මේ සුදම්මා සිල්මෑණියන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අද මේ ප්‍රාප්තිදානමේ පින්කම සිද්ධ වුණේ. අපේ සිංහල මව්වරු පියවරු අපායට යනවා ප්‍රේතාපායට යනවා කියලා අපි කවදාකවත් හිතන්නේ නැහැ. ඒ මොකද හොඳින් පන්සිල් රකින්න තෙරුවන් සරණ ගිය හොඳ බෞද්ධයෝ. ඒ ඇත්තෝ බොහෝ සෙයින් යන්නේ සුගතියකටයි. නමුත් අපේ කළගුණ සැලකීමේ ශීර්ෂයෙන් ඒ පුණ්‍යාත්මී ජීවිත සපවත් බාට පමුණවනු පිණිසත් අපට අර කළගුණ සැලකීමේ උසස් කුසලයක් අත් කර ගැනීම පිණිසත් තමයි මේ ප්‍රාප්තිදාන පින්කම් සංවිධාන කරගෙන තියෙන්නේ. එනිසා සමාජ දිව්‍ය ලෝකේ ඉන්නවා නම් මේ සීමස්තක දෙවියන්ගේ මගින් අද මේ පින්කමේ පින් අරමුණ ඒ මෞතුමියන්ද දකින්න අහන්න සලස්වන ඇති ඒකාන්තයි. එනිසා අපි ඒ අතින් සැනසෙන්නට ඕනේ. අපි හිතන්නට ඕනේ මෞතුමිය ඇතුළ අපේ නෑයෝ අපේ බෞද්ධයෝ කිසිදාක ප්‍රේතාත්මයකටපත් නොවේවා තිරිසන් අපායට නරක ආදීයකටපත් නොවේවා. ඒ ඇත්තෝ සුගතියෙන් සුගතියටම යමින් පාරමී පුරා ආර්ය සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුවයටමපත් වෙත්වා කියන මේ ආශිර්වාද පවත්වන්නට ඕනේ. මේ සුදම්මා සිල්මෑණියෝ තමා සීලම සම්පත් වලින් අත මිදලා මේ කතාවතක් හැඳ පෙරවාගෙන හිසකේ බහාගෙන තමන්ගේ දයාබර කණිතු දියණියත් එක්ක මේ පිළිවෙත් පුරන්නේ නිකන් නෙමෙයි. ජීවත් වෙන්න බැරි වෙන නිසා නෙමෙයි. න්යායම් පිළිහිලා නෙමෙයි. ණය දී ගන්න බැරි වෙලා නෙමෙයි. ලෙඩ රෝගයන්ගෙන් පැලීමේ හේතු කොටගෙන එහෙම නෙමෙයි. වයස්ගත වෙලත් නෙමෙයි. තමන්ගේ ජීවිතයේ නිවසත්ම අර්ථයක් වන සතර දුකින් අත මිදී සාන්ත නිවන් සුව ලබනු පිණිස මේ උතුම් පිළිවෙත් මඟක් අනුගමනය කරනවා. ඉතින් එතුමිය විසින් කරන්නේ පින්කම අර ගිහි ජීවිතයක් ගත කරමින් කරන පින්කමකට වඩා මහත්ඵලයි මහත් ආනිසංසයි උසස් සීලයක පිහිටා සිටගෙන හිත දියුණු කරමින් ඉඳගෙනයි මේ පින්කම සිද්ධ කරන්නේ. එසා මේ පින්කමේ ආනිසංස අසීමිතයි. ඒ අනුව සැලසෙන්නට ඕනේ. අපි කාටත් ඔය කියන අවස්ථාවන් මුණ ගැහෙනවා ඒකාන්තයි. අපේ දෙමව්පියෝ නැති වෙනවා, අපේ නෑදෑයෝ නැති වෙනවා, අපිත් නැති වෙනවා. මේ නැති වෙන සුළු ලෝකයකයි අපි මේ හැසිරෙන්නේ, ඉරියව් පවත්වන්නේ. අපේ හැම ඉරියව්වකදීම අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. අපි මේ සීල සම්පදාවක් පිළිපදාගෙන සමථේපස්සනා භාවනා වඩමින් අතරක් ඥාන කුසාසිය දිනු කරමින් මේ වඩන ප්‍රතිපත්තිය හේතු කොටගෙන බෝධිපාක්ෂික ධර්මයන් සිතේ දිනු පවුණු වේවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ පිරේ ඉතිරි පහළ වේවා. පාරමී ධර්මයන් සමුද්ධිමත් වේවා. ඒ හේතු කොටගෙන දුක්ඛේ සමුදය නිරෝධේ මග්ගය යන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට පහවහාම ශක්තිය ලැබේවා කියන අදිෂ්ඨානය අපි ඇති කර ගන්නට ඕනේ. බොහෝම කෙටි කතාවකින් මගේ බණ කතාව අවසන් කරනවා. මේ ගැඹුරු බණක් නෙමේ කාටත් සාධාරණව කියන්නේ. ඒ කියන්නේ අපේ අද ජීවත් වෙන මේ ලෝකයේ ගිනිගත් ලෝකයක්. මොකක්ද ගිනිගත්? සෝපatti දීර්ඝ සුදුමා සුදුමා
ඒ කියන්නේ දැන් මේ අපි ගෙවාගෙන යන්නේ සතර අන්තක්කල්පයක්. කියන්නේ අවියාවද වලින් ඝාතන සිද්ධ වෙලා අපාගාමී වෙන කාල පරිච්ඡේදයක් තමයි මේ ගෙවාගෙන අපි යන්නේ. අපි අද ඒ වායින් වැළකී හිටියත් ඉදිරි අනාගතයේ තව අවුරුදු 6500ක් පමණ ගිය තැන අවියාවද වලින්ම විනාශ වෙලා සත් විනාශයක් සිද්ධ වෙනවා. ඒක ප්‍රධාන හේතුව දේශ උත්සන්න අකුසල. ඒක නිසා අපි දැන් දැනටම මේ දේශයේ කියන අකුසල මූලය මැද පවත්වන්නට ප්‍රඥාව හසුරවන්නට ඕන. ඒකට අපි නිවිගෙන අපි නවට පරිසරයක් නිවාගෙන ලෝකයේ මේ නිවිය බෙදා දෙමින් අර විශාල නියං සායක් සංසිඳුවමින් මහා වර්ෂා ප්‍රතනයක් පවත්වන්නාක් මෙන් ඥාන බවටම මේ මෛත්‍රියේ පවත්වමින් මේ ලෝකයට සැනසෙල්ල බෙදා දීමට අපි අදිෂ්ඨාන තබා ගන්නට ඕනේ. අපේ මහා බෝසතාණන් වහන්සේගේ පූර්ව චරිතාපදාන සොයලා බලනකොට පුදුමයි. උන්වහන්සේ මොනතරම් මෛත්‍රී බලය පාවිච්චි කරලා තියෙනවද කියලා. ඒ කියන්නේ ඒකාත්භාවයක් සඳහන් වෙනවා ඒක රාජේ බෝධිසත්ව චරිතය. සතුරු රජ කෙනෙක් ඇවිල්ලා සපිදිවරින්ම අල්ලගෙන ශික්කාවක බහා දෙපයින් උස්සලා බාල්ටේ බැඳලා වද දුන්නේ. ඔය වද දෙන වෙලාවෙත් බෝසත් රජතුමා මෛත්‍රී වඩලා ධ්‍යාන උපදිනවා. ධ්‍යාන උපදවාගෙන එයින් සමාපatti උපදවාගෙන අභිඥා බල පහල කරගෙන අර බැඳුම් ලැහිලා බද්ද පරියන්කෙන් අහසේ වාඩි වුණා. සතුරු රජුරු ඇවිල්ලා පුදුම වෙලා බිම දිගා වෙලා වන්දනා කළ සමාවිල්ලු. සිංහාසනයේට වාඩි වෙන්න කිව්වා. නෑ මං සිංහාසනයේත් නැවත වාඩි වෙන්නේ නෑ. ඊට වඩා සිංහාසනයක් මට දැන් තියෙනවා. මම මේ රට රාජ්‍ය කෙලේ බොහෝම ධාර්මිකව. තමුන්නාන්සේත් ඒ වාගේ ධාර්මිකව රාජ්‍ය කරන්න කියලා ආසින් වැඩියා. හිමවත් දෙසට. මේ වාගේ එක જાතියක් නෙමෙයි අනන්ත જાතිවලදී බෝසතාණන් වහන්සේ මෛත්‍රී බලයෙන් පුදුම ආචාර්ය දේවල් සිද්ධ කළා තියෙනවා. අපි උන්වහන්සේගේ ශ්‍රාවකයෝ, ශිෂ්‍යයෝ, අනුගාමිකයෝ. එනිසා අපිත් ඒ භාග්‍යතුන් වහන්සේ අනුගමනය කළ යුතු තියෙනවා. මොනම දෙයකටවත් අපි ඉක්මන් වෙන්නේ නැතුව, කලබල වෙන්නේ නැතුව, දේශේ හිතන්නේ නැතුව, සම්මුතියෙන් හිතන්නේ නැතුව, පරමාර්ථයෙන් හිතලා අපේ හිත හදාගෙන අපේ සසුන් පිළිවෙත් මඟ, නිවන් මඟ යා ගැනීමට අපි අදිෂ්ඨාන බල සබා ගන්නට ඕනේ. පෙර ජාතියක කෝසල ජනපදයේ හිටිය කෝසල රජුරු නම දීගීති. දීගීතියේ කෝසල රජුරු හරිම ධාර්මිෂ්ඨයි. පරම ධාර්මිෂ්ඨයි, හරිම අවිහිංසකයි. කිසියම් කෙනෙකුට වචනිකෙන් වා රිදවන්නේ නැහැ. ඔය අතරේ ඒ රජුරුවන්ගේම පසමිතුරු ඇමති කෙනෙක් වාරාණසී රාජ්‍යයට ගිහිල්ලා බර්ණස් රජුරුවෙකු යාළු වෙලා මේ කෝසල ජනපදයේ රාජ්‍ය පැහැර ගන්නට ආවා. ඉතින් කොසල් රජුරුව සටන් කරන්න කැමති නැති නිසා විශ්වලාගෙන රාජමහේසිකාවත් එක්ක පාට බැලලා යන්න ගිය අප්‍රසිද්ධ විලාසයෙන් කාටවත් අඳුර ගන්න බැරි වුණා. නගරේ පියමන් කරලා ප්‍රත්‍යන්ත ජනපදයකට ගිහිල්ලා කුමල් කඩුවකගේ ගෙදර නැවතිලා ඔහුට සේවය කරමින් හිටියා. අවුරුදු 20ක් 25ක් තරම් කාලයක්. ඒ ගිහිලා නොබෝ කාලයකින් අපේ බෝසතාණන් වහන්සේ එම මව් කුසේ පහළ වෙලා උපන්නා. මේ දරුවාට නම තැබුවා දීඝායු කියලා. මේ දරුවා ඉගෙන ගන්න වයසේදී අප්‍රසිද්ධව දිසාපාමොක් ආචාර්යවරයෙක් වෙත නවත්තලා අධ්‍යාපනය ලබා දුන්නා. දරුවාට අවුරුදු 20ක් 25ක් තරම් වැඩෙන කාලේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුදුනටපත් වෙලා මව්පියන් දකින්න එක දවසක් එනවා. ඔය අතරේ මේ කොසල් රජුරුවන් ගැන දැනගත්ත කොසල් රජුරුවන්ගේ ඉසපීරපු ඉස්සර කපු මහත්මයා කරණවැණියා මේ විරුද්ධ රජුරුවන්ට පැමිණිල්ලක් කළා මෙන්න කොසල් රජුරුව අහවල්කන හැංගිලා ඉන්නවා කියලා. මේ රාජපුරුෂයන් යවලා මේ රජුරුවේ රාජදේවිය දෙන්නම අත්තා බන්ධවලා ගෙනාවා. ගෙනලා දඬුවම් නීම කළා, ඉසකෙස් මුඩු කරලා, සතුමල් පරන්දවලා, සතු ඇඳුම් අන්දවලා, අත් දෙක පිටියා බැඳවලා, වදබෙර ගාමින් වීථි සංචාරයේ කරවලා
දකුණු වාහල්කඩින් පිටමන් කොට කෑලි 4ට කපලා මරා දාන්න කිව්වා. ඔය පුදුම ආශ්චර්ය වද දීමක් මොකක් හරි බලවත් කර්ම විපාකයක් තිබුණා. හරියට මේ වද පෙරහැර එනකොට ඉදිරියටම දීඝායු කුමාරයා මුණ ගැහුණා. කුමාරයා රජතුමාව මෞතුමිය අඳුනගත්තා. රජතුමා කුමාරයා අඳුනගෙන මේ මගේ පුතා කියලා කාටවත් අඟවන්නේ නැතුව පුතාට ආවාදයක් දුන්නා. මා කෝ තාත දීඝායු දීඝං පස්සමා රස්සං නහි කෝ තාත වේරාණි වේරේන සම්මන්ති අවේරේන චතාත දීඝායු වේරාණි සම්මන්ති. මෙන්න මේක ආවාදේ. මේකෙන් නැවත කියනවා සීවර දහස් වර කියනවා. මේ වද කියන්නේ මේක තේරෙන්නේ නැහැ. වද දෙන්නෝ කින් මත්පැන් දීලා සිහි කල්පනාවෙන් තොරවන මේ වද දෙදී ගෙනියන්නේ ඕන්න මොනවාක්වත් තේරෙන්නේ නැහැ. ඉතින් මේ රජුරෝ මේ කියන්නේ දෙදවීමක් කියලා වැඩි වැඩියෙන් තලනවා. මේ දීඝායු කුමාරයාත් බොහෝම ශක්තිමත් මනසක් ඇති කෙනෙක් බැවින් අඬන්නේ වැළපෙන්නේ නැතුව පස්සෙන්ම යනවා. මේ වද පෙරහැරිය දැන් යනවා. අනේ ඉතින් බලා සිටිද්දී වාහල්කඩින් පිටමන් කරලා කෑලි 4ට කපලා මේ මව්පියන් දෙන්න ඝාතනය කළා වද කිව්වා. ඉතින් දරා ගන්න පුළුවන්ද? මේ මව්පිය දෙන්නගේ වදේ දකින්න පුළුවන්ද? මේ දරුවා කැලෑමටකින් හොඳට ඇඬුවා. අඬලා ඉතින් මොන පිහදාගෙන ශෝකේ හිතින් ඉවත් කරලා ශෝකේ තුනී කරගෙන ආවතෙන්ද. ඇවිල්ලා මේ ඉන්නවනි මුරකරුවෝ ඒ අතන් තමන්ගේ අතේ සුළු මුදලක් තිබුණා. අතින් සුරාපන් ගෙනල්ලා මේ මුරකරුවන්ට පෙව්වා. ඔවුන් හොඳට බීලා මත් වෙලා නිදාගත්තා. සංසං වල වැතිරගත්තා. කුමාරයා මොකද කෙලේ? කැලෑවෙන් දර එකතු කළා. දර එකතු කළා මේ මව්පියන්ගේ ගුණ සිහිපත් කරමින් අර මව්පියන් පියාණන් වාසේ දුන්න ආවාදය සිහි කරමින් ආදාන කළා. ආදාන කරන බව දැන් හන්දෑවේ රජුරුවන්ගේ සීමෙදුරු කවුලුවට පේනවා මේ සිද්ධිය. රජුරු හිතුවා මේ සිද්ධිය කරන්නේ මේ රජුරුවන්ගේ කවුරු හරි දරුවෙක් හරි නෑයෙක් හරි. මොහොගෙන් කවදාද මට කරදරයක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතේ ඇඳගත්තා. නමුත් අඳුනන්න බෑ ඈත වැඩි නිසා. මේ දැන් කුමාරයාට යන්නෙන් දනක් නෑනේ. ගියා රජුරුවන් ඇත් හලට. අද්දෝවට කිව්වා මාමේ මං අසරණෙක් මිනිස්සෙක් මට කාට් නෑ. මට පුළුවන් අදරෑ මෙහි නැවතිලා ඉන්න. පුළුවනි එන්න. කියලා උට කෑමක් බීමක් දීලා ඉතින් නිදා ගන්න දුන්නාම කිව්වා මාමේ මට පුළුවන් වීණා ගායනය කරන්න. මොකද මේ ඇත්හලේ තියෙන වීණා වාදනය කරන උපකරණ. මේ කුමාරයා බොහෝම දැන උගත් බුද්ධිමත් කුමාරයෙක්නේ. බොහෝම ලස්සනට ගීතිකා කියමින් වීණා වාදනය කළා. ඕක රජුරුවන් ඇහුණා. පහවදා උදේ පණිවිඩයක් එව්ව ඇත්හලට ඊයරා වීණා වාදනය කළේ කවුද මට දකින්න ඕනේ කියලා. පස්සේ ඇද්දෝවා මේ කුමාරයා එක් කරගෙන ගියා. කාගේ කවුද කියලා දන්නේ නැහැ. පස්සේ කුමාරයා දුටු ප්‍රමණින් රජුරෝ පැහැදුනා. කිව්වා ඔබ මේ රජවාසලේ නැවතින්ද? ඔය බිත්ති පවුරු පහදමමින් මෙන්දුල් ළම දෙමින් කලිකස්ලේවත් කරමින් මේ වැඩ කරන්න කියලා නියම කළා. දැන් ඉතින් මේ කුමාරයා ජීවිතේ නිකන් නෙමෙයි. එතුමාගේ ජීවිතේ බලපාන පරම මෛත්‍රියක්. මෙච්චර විරුද්ධකම් කරපු රජුරෝ ගැනත් මෛත්‍රී කරමින් තමයි මේ වැඩ කෙරුවේ. දැන් ඉතින් දවසින් දවස මේ කුමාරයාගේ වැඩ කටයුතු ගැන රජුරෝයේ මැති ඇමතිවරුන් හරියට පැහැදුනා. කවුරුත් දන්නේ කාගේ කවුද කියලා. දැන් ඉතින් සෑහෙන කාලයක් යනකොට රජුරවන්ට මෙහු ගැන පුදුම විශ්වාසයක් ඇති වුණා. කියන ඔක්කොම වැඩ හොඳට කරනවා. කිසි වැඩක් අඩුපාඩු කරන්නේ නැහැ. කරන වැඩේ හොඳට කරනවා. කම්මැලිත් නැහැ. නුවණත් හසුරවනවා. අමතක කරන්නේත් නැහැ. වැරදි වැඩකුත් නැහැ. ඉතින් බොහොම පැහැදුනා රජුරව පැහැදිලා දැන් රජුරවන්ගේ මාලිගාවේ ඇතුළේම සේවයට බඳවා ගත්තා. රජුරවන්ගේ රථේ පදවන්නේත් දැන් කුමාරයා. ඔය තරමට සමීපව හිටවත් වුණා. ඉතින් මේ මින් අතර රජුරවන්ට ඕනන මුව දඩේනේ යන්නේ. විශාල පිරිසක් එකතු වුණා මේ ගමනට.
ඒ රජුරුවන්ගේ රථේ පදවන්නේ මේ කුමාරයානි. ඉතින් මේ විශාල පිරිසක් පෙළ ගහගෙන මේ පළමු රථයේ ඉදිරියෙන් පදවන්න පටන් ගත්තා. කුමාරයා බොහොම දක්ෂයි හැම වැඩටම වේගෙන් පදවන්නේ යනකොට ඈතටම ඈත් වුණා. දැන් පිරිස යදුන් ගානක් ඈත් වෙලා. පස්සේ රජුරෝ කිව්වා දීඝායු නවත්තන්න අපි ටිකක් ගිමන් අරිමු පිරිසෙනකන් කියලා රථේ නවත්තලා කුමාරයා බිමට බක්සවලා කුමාරයාගේ ඔඩොක්කුවට ඉස තියාන රජුරෝ නිදාගත්තා. රජුරන් උතර නිින්ද ගියා. එතකොට මේ දීඝාය කුමාරයාට මතක් වුණා මව්පියන් මරාවපු හැටි. රජුරුවන්ගේම කඩුව ඇදලා ගත්තා. අයමත් අර පියාගේ ආවාදයේ සිහි වෙලා කඩුව කොපුවට දැම්මා. 3 වාරයක් ඕක කෙරුණා. ඔය අතර මේ විරුද්ධ රජුරුවන්ගේ මේ හීනයක් දැකලා බය වෙලා නැගිට්ටා. ඇහුවා මොකද මහ රජුරුව බය වුනේ? ප්‍රතිගතව ගැන නැගිට්ටේ මොකද? ඔව් දරුවා මේ මැරිච්ච රජුරුවන්ගේ පුතෙක් කියලා මම මරන්න හැදුවානේ. හා මම තමයි ඒ පුතා කියලා නැගිට්ට කඩුව අමෝරාගෙන කිව්වා දැන් මරනවා කියලා. පස්සේ රජුරෝ කනේ පුතා මම මරන්න එපා. මට අබේ දෙන්න. හා හොඳයි. දැන් තමුන්නාසේ කඩුව ගන්න. තමුන්නාසේ කැමති නම් දැන් මා මරා දාන්න කිව්වා. නෑ පුතා අපි දෙන්න උණුන් සපත කරගනිමු දිවුරමු කියලා. පස්සේ මේ දෙන්නම කඩුවේ දිව තියලා පොරොන්දු වුණා දිවි හිමියෙන් ඔබට මම හිංසා නොකරමි කියලා. දැන් ඉතින් දෙන්න බොහෝම සමීපව දරුවෙකුට වාගේ ආදරෙ හිතුණා. ඊළඟට උන්න ඇමති වරුයි සේනාව ලං වුණා. ලං වුණාම රජුරෝ කිව්වා සැදිච්ච කොසල් රජුරෝගේ පුතෙක් හම්බ වුණොත් ඕගොල්ලෝ මොකද කරන්නේ? සමහර කෙනා කෑලි කෑලි කපනවා. අත්පා කපනවා. එහෙල ගහක් පෙති ගන්නාගේ පෙති ගන්න ඕම කිව්වා. රජුරෝ කිව්ව මොනව දෙයක්වත් කරන්න බෑ මෙන්න මේ පුතා. මේ තමයි කොසල් රජුරන්ගේ පුතා. මේ දරුවත් එක්ක දැන් අපි ආපුවා යන්න ඕනේ. දැන් ආපහුගෙන් රාජ සභාව පටන් ගන්න ඕනේ අද විශේෂ සාකච්ඡාවක් තියෙනවා. කියලා කොහොම ගියා මොහොතේ අත්තර දාලා රජවාසයට ගිහිල්ලා රාජ සභාව එකතු වුණා. එකතු වෙලා මේ රජුරුවම මේ දීඝාය කුමාරයා ගැන විස්තර කිව්වා. පළමුවෙන්ම අත්හලේදී වීණා දගායනා කරපු ඇති. රජවාසලට ඇවිල්ලා වත් පිළිවෙත් කරපු ඇති. කැලිකසලි වත් කරපු ඇති. අන්තිමේදී රාජමාලිගාවට මේ එකතු වෙච්ච ඇති. රජුරුවන් අවශ්‍ය දේ ඔක්කොම කර දුන්නේ ඇති ඔක්කොම කිව්වා. කියලා මේ දරුවා මගේ දරුවෙක් හැටියට මම අද බලාපොරොත්තු වෙනවා. මේ දරුවාට මේ රාජ්‍ය මම බාර දෙනවා. නිකන් නෙමෙයි මගේ දියණියත් එක්ක. ඒ වෙලාවේදී නැතිවෙනතුරුයි tie තවත් අයයි කිව්වා අර මව්පිය දෙන්න මරන්න ගෙනියන වෙලාවේ යමක් කියා ගියා මොකක්ද කිව්වේ? ඒක ආගණීකයනේ තමයි. ඉතින් කියා හිටියා මෙන්න මේකයි මට දුන්න ආවාදේ. මාකෝ තාත දීඝායු දීගං පස්සේ පුතා දීර්ඝාය කුමාරය දීර්ඝ කාලයක් වෛර තබා නොගනුව දීර්ඝ කාලයක් වෛරය තබා නොගනුව මා රාෂ්ට්‍රං කෙටි කාලයකින් මිත්‍රත්වයේ කඩ නොකරව නහි කෝතාත දීඝායු වේරේන වේරානි සම්මන්ති පුතා දීඝායු කුමාරය කවදාකවත් වෛරයෙන් වෛරයේ සංසිඳෙන්නේ නැත. අවේරේන චිතාත දීඝායු වේරානි සම්මන්ති දීඝායු පුත්‍රය මෛත්‍රියෙන් වෛරයේ සංසිඳෙනවා. මෙන්න මේකයි මට දුන්න ආවාදේ. පුතා දීඝායු වෛරේ කල්පියා ගන්න එපා. මිත්‍රත්වයේ ටික දවසකින් බිඳ ගන්න එපා. වෛරයෙන් වෛරයේ කවදාකවත් සංසිඳෙන්නේ නැත. මෛත්‍රියෙන්ම වෛරයේ සංසිඳෙනවා කියලා මේ ආවාදය මට දුන්නේ. ඒ කියනකොට රජුරුවන්ඩයි නැති ඇමතුරුන්ඩයි කඳුළු වැගුරුණා. මේ තරම් වද දිගේ මරන්න ගෙනියන වෙලාවේ දරුවාට ආවල් දීලා තියෙන්නේ මෙහෙම නේද? මොනතරම් සිල්වත් ගුණවත් නැනවත් රජ කෙනෙක්ද මේ අපේ මරුන් කෑවේ කියලා බොහෝම සංවේග වුණා. බොහෝම සංවේග වෙලා
ඒ ගුණ කතනේ කළා මේ දරුවාට උතුණු පැලැන්දුවා. උතුණු පලන්දවල රාජ්‍ය භාර දීලා ඒ රාජ්‍යරුව තමන්ගේ රාජධානියට ගිහින් ජීවිතාන්තයේ දක්වා සමගියෙන් දෙගොල්ල රාජ්‍ය කළා. දැන් මේ ප්‍රවෘත්තියේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මහණෙනි බලන්න රාජ්‍ය පැහැරගෙනත් මෞපියන් ඝාතනය කරලත් රාජ භාණ්ඩාගාරයේ සීළු දේ පැහැරගෙන ඔය තරම් වද හිංසා කළත් නැනවත් අය වෛරයේ සංසිඳ වෙලා මෛත්‍රී පිහිටාගෙන මොනතරම් උසස් තත්ත්වයකටපත් වුණාද? අපාගමනක් වළක්වාගත්තා, සුගති ගමනට ගියා. එයින් නැතුනේ නෑ සතර ගමන අවසන් කරලා අමා මහ නිවන සාක්ෂාත් කරගත්තා. එදා බුද්ධි ගීතයේ කොසල් රජුගේ රාජදේවියයි අද සුද්ධෝදන මහා මායා මෞපිය දෙපළයි. එදා ඒ විරුද්ධ රජු අද සාරිපුත්‍ර මහ රහතන් වහන්සේ. එදා දීඝායු කුමාරයා නම් ලෝතර බුදු වූ තමන් වහන්සේ. මේ විදිහටයි අපේ මහා බෝසතාණන් වහන්සේ ඉවසීම මෛත්‍රිය පුරුදු කළා තියෙන්නේ. ඒක නිසා අපි දැන් පැවිදි භික්ෂූන් වහන්සේලාද සිල්මෑණිවන් වහන්සේලාද අනිකුත් අපේ බෞද්ධ මව්පිය දූ දරුවෝ හැම දෙනාමද මේ කාල පරිච්ඡේදය තුල හැකිතාක් දුරට මහමෙරමින් හැම දියක් ඉවසාගෙන මෛත්‍රී බලේම මුදුන් පමනවාගෙන සීල සමාධි ප්‍රඥා පූර්ණේ කරමින් මේ භව කතර තරණය කරමින් සසර දුකින් මිදී නිවන් සුව ලබන්නට ප්‍රාර්ථනා කළ යුතු වෙනවා. ඒක නිසා අද දවසේදී ඉතා වැදගත් පින්කමක් මේ සිද්ධ වුණේ. මේ සුදාම්මා සිල්මෑණියන් වහන්සේ එතුමියගේ දරු තුම්පලම සසුන්ගත වෙලා පුතාලා දෙන්නම පැවිදි කරගෙන පිරිවෙනක අධ්‍යාපනය ලබනවා. දැන් කොහොමද මම දන්නේ නැහැ. හිමේ තමන්ගේ කණික් දියණිය අතසිල් සමාදන් කරවලා. ඒ වගේම තමන්ගේ ගිහි කාලේ ස්වාමි පුත්‍රයා සසුන්ගතව මහානදම් පුරනවා ආරණ්‍ය වාසීව. මේ වාගේ මුළු පවුලම තමන්ගේ සම්පත් සියල්ල නෑයන්ට සුදුස්සන්ට පවර්ලා දීලා මේ වාගේ නෛෂ්ක්‍රාම්‍යයට ඉදිරිපත් වෙලා නිවන් මඟට යොමු වෙලා තියෙන්නේ අද ඊයේ පුරුද්දක් නෙමෙයි පෙර ජාතියෙන් ඉදී පුරුදු කරගෙන ආපු නෛෂ්ක්‍රාම්‍ය ප්‍රාර්ථනාවකුයි මේ සම්පූර්ණ කරගෙන තියෙන්නේ. ඒසා ඒ සුධර්මා සිල්මෑණියන්ගේ ඒ පවුලේ හැමදෙනාගේ ශාසන පරමාර්ථයන් සිය දහස් ගුණේ මුදුන්පත් වේවා. ඉදිරි කාලයේ නිරෝගී සුවයෙන් සීල සමාධි ප්‍රඥා ගුණ පූර්ණේ කොට ධ්‍යාන විඥා විපස්සනා ඥාන මාර්ගඵල අනුක්‍රමයෙන් අග්‍ර අමා මහ නිවන් සුවම අත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. එවාගෙම මීට උපකාරී සිටින මේ ම්‍යාන්මාර් රටින් වැඩම කරවා සිටින අපේ පින්වත් සුතාවතී සිල්මෑණියන් වහන්සේට අනිකොත් මේ සිල්මෑණිවරු සෑම දෙනා වහන්සේට රත්නත්‍රය ආශිර්වාදයෙන් මේ පවත්වාගෙන යන සීල භාවනා ප්‍රතිපත්තිය දවසින් දවස පෙරපස මෝරණ සඳක්මින් දිනු කරගෙන තම තමා බලාපොරොත්තු වන ශාසන පරමාර්ථයන් සපුරාගෙන ධ්‍යාන විඥා මාර්ගඵල පිළිවෙලින් අග්‍ර අමා මහ නිවන් සුව සාක්ෂාත් කරගන්න හේතු වාසනා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒකම අද මේ සිද්ධ කරගන්නා ලද සංඝෝපස්ථාන බුද්ධෝපස්ථාන දානෝපස්ථාන සීලම කුසල සම්භාර ධර්මයක් විශේෂ සංඝ රත්නය උදෙසා ආසන පූජාව, එවාගෙම චීවර පූජාව, මන්දුරය පූජාව, අනිකමේ භාජන පූජාදී බොහෝ වස්තු පරිත්‍යාග කරන්න යෙදුණා. ඒ සීල පරිත්‍යාග කුසලයක්, දානෝපස්ථාන ආදී සීල කුසලයක් අර තුන් මාසයකට පෙර අභාව ප්‍රාප්ත වූ පින්වත් දේශී කොමුද නම් දේශින්නෝන වික්‍රම ගුණරත්න මාතාවට අත්පත් වේවා. එතුමියගේ පුනර්භවයේ සුගතියක් වේවා. උපනුපම් භවයක් පාසා කල්යාණ මිත්‍ර සම්ප්‍රත්‍ය ඇතුව නිවන් මඟ පාරමී පුරා ගැනීමට වාසනාව වේවා. මතු ප්‍රාර්ථනා කළ බෝධි ඥානයෙන් අජරාමර ශාන්ත ප්‍රණීතාග්‍ර අමා මහ නිවන් සුවත් වේවා කියලා අපි කරුණාවෙන් පින්දෙමු. එතුමියගේ දෙමව්පියන්ද පිය පාර්ශ්වේ මව් පාර්ශ්වේ පරලෝකයේ ඥාතීන්ද මේ සහභාගී වන සෑම දෙනාගේ මිය පරලෝකයේ ඥාතීන්ද
එවාගේ මේ ඉදම පූජා කිරීමට මඟ පාදා සබා භාව ප්‍රාප්ත දීවි දිසානායක මහත්මානං ආදී කොට ඇති සීලම ඥාතීන්ටද මේ පුණ්‍යලාභයත් වේවා. මේ කුසලානුභාවයෙන් මේ සෑම දිනාටද සුවසේ බෝධි සම්භාර මුදුන් ප්‍රත්‍ය පැතු බෝධි ඥාන වලින් අමා මහ නිවන් සුවත් වේවා කියා පින් පමුණුවමු. ශාසන ආරක්ෂක ලෝකපාලක ආත්මා ආරක්ෂක ඉෂ්ට දේවතා මණ්ඩලයත් මේ ධම්මික ආශ්‍රමයේ ඉදින් අහසේ වැඩෙන දෙවි දේවතා මඬුල්ලක් නා උයනාරණ්‍ය සේනාසනස්ස සීලම දෙවි දේවතා මඬුල්ලක් මෙපින් අනුමෝදන් වෙත්වා. දිව්‍යමය ආයු වර්ණ සැප බල ඓශ්වර්යයෙන් වැඩෙත්වා. සම්බුද්ධ ශාසනයට ශ්‍රී ලංකාවට බෞද්ධ ජනතාවට මේ පින්වත් සෑම දිනාට දේව ආරක්ෂාව සලසා දෙත්වා. පැතු බෝධි වලින් සාන්ත නිවන් සුවත් වේවා කියා මෛත්‍රියෙන් පින් පමුණුවමු. හිතවත් නැදහත් අහිතවත් සෑම සත්‍යයන්වත් මෙන්න ධම්මික ආශ්‍රමයේ සිට අවටගම් නගර ලංකාව දඹදිව මේසක්වල සීලසක්වල දසදිසා වාසී සමස්ත ලෝක සත්‍යයට මේ පින ලැබේවා. සීල සත්‍යෝ නිදුක් වේත්වා නිරෝගී වේත්වා සුවපත් වේත්වා තෙරුවන් සරණ යෙත්වා නිවන් මඟ ගමන් කෙරෙත්වා ආරි සත්‍ය අවබෝධයෙන් සාන්ත නිවන් සුව ලබත්වා කියා මෛත්‍රියෙන් පින් පමුණුවෝ. තුන් සිත පාදවාගෙන බුදු සසුනේ චිර ජීවනයේ ප්‍රතිමින් සංගරෝණට ආයු වර්ණ සැප බල ඥාන පිරිනමමින් ප්‍රාප්තදාන සීලයෙන් සිදු කර ගන්නා ලද මේ උදාර කුසලානුභාවයෙන් බුද්ධ ආදී රත්නත්‍රය අනුභවයෙන් දිව්‍ය මණ්ඩලයේ රැකවරණින් කල්යාණ මිත්‍රයන්ගේ ආශිර්වාද බලයෙන් මේ පින්වත් සුධර්මා සිල්මෑණියන් වහන්සේටත් ඒ කුඩා සිල්මෑණියන්ටත් එවාගේ මේ ගුරු මෑණියන් වහන්සේටත් අනිකුත් සිල්මෑණිරු සෑම දෙනා වහන්සේටත් මේ සම්බන්ධව කටයුතු වල යෙදී සිටින පින්වත් මේ වීරකෝන් මහත්මයා නයනා වීරකෝන් මහත්මිය නනිකේ මාතාවාදී කොට ඇති සහභාගී හැම දිනාටම එවාගේම ටීබී කහටවැල මහත්මාණන් අනිකුත් මේ සහභාගී වූ මහතුරු මේ භාවනානුයෝගී මව්වරු හැම දිනාටම මෙම ධම්මික ආශ්‍රමස්ත දායක මණ්ඩලයේ හැම දිනාටම මෙලොව ආයුරාෝග්‍ය සම්පත් සැලසේවා. අසනීපාපල උපද්දව අතුරු අන්තරා නවග්‍රහ දෝෂ සතුරු කරදර මාරක බාධක සියල්ලම දුරු වේවා. සබන පීවරක් දානේ රත්නත්‍රේ සතු සූවිසි මහා ගුණේ අසීමිත ආරක්ෂා නිරතුරුව පිහිට වේවා. කාජසොර සතුරු ගිනි ජල වශයෙන් සාවියා උදාද විපත්‍ය වලකේවා.